මං හිතන්නේ කොළඹ මහ කන්තෝරුවකින් වෙන්න. නෑ මේ කොළඹ කොම්පැනි එක. නැන්දලයා හිටියට කමක් නෑ. දවසකට දෙකකට සැරයක් ඇවිල්ලා මෙහි බලලා ඵලයක්. නැත්තම් මේ පොල් ගෙඩි දෙක තුනක් කඩාගෙන යයි. හොරු මේ පැලපදියන් වෙයි. ලොකු පුතා කොහේ හිටියත් නාරංගමුවේ චන්ද්‍රපාල කියන එක අමතක කරන්න එපා. එතකොට මයි පුතාට කවදාවත් වරදින්නේ නැහැ මයි පුතේ. පරිස්සමෙන් ගිහින් චන්ද්‍රපාල ළමයාට මේ ගමේ කෙරුවාවල් අල්ලන්නේ නැහැ. අනිත් එක උමගේ කර්මාන්තේ පිළිහිట్లත් නැහැ. ඒකට ඔන්න මිත්‍රපාල ළමයා. මේ චලෝසිඤ්ඤෝ තේ කාට ඩිංගිත්තක් බීලා ඉමු. එපා. මම බීලා ආවේ. අපේ නායක හාමුදුරුවෝ ඉතින් කොච්චර කාලෙක ඉඳලා පෙරම් පුරන දෙයක්ද මේක. එක එක යෝජනාවල් නම් එනවා. ඒ ඉතින් මේ ගමේ තියෙන සම්පත ගැන නොදැනම නෙමෙයි කියලා කියන්න ඕනේ නෑනේ ආයේ චලෝසිඤ්ඤෝ නේද? බන්දුසේන අයියා වගේ දක්ෂයෙක් මේ අහලගම් හතකවත් නෑ අපේ හාමුදුරුවනේ. එතකොට උපාසක උන්නැහිට මේ කාර්ය කරලා දෙන්න හැකිය? මගේ අතින් කෙරෙන කාර්ය සුදුසුයි කියලා හිතෙනවනම් මම බොහොම මනාපෙන් කරලා දෙනවා අපේ හාමුදුරුවනේ. දැන් ඔය පිළිබැඹිල්ල කරන්න කියලාද? නොකර බෑනේ බිසෝ මැනිකා. උස්මලතාටත් අඩුපාඩු පිරිලා. ඔක පුතාටත් මුදල් මහා කන්දරාවක් යවන්න වෙලා. නේ මන්දා. ඔය කොයි ඒවත් කරන්න ඕන තමයි බිසෝ මැනිකා. ඉතින් කොරන්ට සල්ලි තියෙන්න එපාය. මම මෙතෙන්ට ගැලපෙන්නේ නැද්ද කියලාත් හිතෙනවා. ඔයාට පුළුවන්. ඔයා ගැලපෙනවා. මම ඒකයි කියන්න ආවේ. මම උදව් කරන්නම්. බා. මොකද දැන් දෙන්නේ? මෙච්චර කොහෙරුවන්ද ගැහුවද? ඇයි යකඩෝ? එන ගමන් අපේ මිදුලත් අතු ගාලා ආවේ නැන්දේ. එහෙ මොකා ඉන්නවද බා? උඹලගලා ඉන්නේත් මෙතනනේ. මේ ඒක නෙවෙයි. බන්දුසේනයිලගේ චන්ද්‍රපාල කොම්පැනි එක රස්සාවක් හම්බෙලා කොළඹ නවතින්න ගිහිල්ලාලු. මෙච්චර මේ කොළඹ රටේ කරක් ගහන තමුසෙට නිකමටවත් මතක් කරේ නෑනේ. අයියා වගේ මිත්‍රපාල අයියටත් කොළඹ යන්න තිබ්බා. ගිහින් හොඳ ජීවිතයක් ගෙවන්න තිබ්බා. අදහස නම් හොඳයි. ඒත් ඉතින් මංගමින් ගියොත් අම්මයි තාත්තයි තනි වෙනවා. ඔන්න පටිය දියා මලේ. කොහයන්ද? තලගොයෙක් මරන්න. ඇයි දෙයියනේ. මොකක් කිව්වා? තමුසලේ නගාගේ ඉඩම් කෑල්ලට කොස් ගෙඩියක් කඩා ගන්න ඕනේ. ඇයි දෙයියනේ මෙලෝ හත්තිලව්වක් නෑ ගේ අහලක. උදානින් නැත මහත් බැතියෙන් මගේ දෑතින් නිම උනේ. නිදා නොමගෙන සියක් සිය පෙති ඔබේ පාමුල නැවතුනේ. වදාරනු අහ කන්ට හිමියනි උතුම් දම් කඳ සතෝසිනේ. අම්දුරුනි මගේ කොට්ටාසේ මේ තරම් දක්ෂ කලාකාරයෙක් ඉන්න එක ගැන මට ගොඩක් සන්තෝසයි. දැන්ට ඔය අනුන්ගේ තැනක ඉන්නේ හුණ්ඩුවක් වගේ. ආයේ ඒකේ දෙන්නෙට හැරෙන්න ඉඩක් නැහැ. මට ඔය තැනක් හොයලා දෙන්න කියලා කියන්නේ. එපා හොයලා දෙන්න. තමුසෙත් තමුසේගේ අගේ පෙන්නනවා. චන්ද්‍රපාලයා මොකා වුණත් බන්දුසේනයිගේ දරුවෙක් නේ. මං තැනක් හොයලා දෙනවා.
අර ප්‍රජාශාලාව හදන තැන නරකද මගේ රූපෙකුත් තැඹුවොත්. මට අදහස ආවේ අර බන්දුසේන කියන මිනිස්සයාගේ වැඩ දැක්කට පස්සේ. මේ ඔබ දුවන්න ලෑස්ති වෙන්න එපා. මොකද මේ අපි දැක්කම දුවනවා. මොනවද දුවන්නද නේද චන්ද්‍රපාල? දුවන්න නෙමෙයි මෙයාගේ හිත තියෙන ඉගිලෙන්න. ඒක ඉස්සරහා අපේ මන්ත්‍රීතුමාගේ පිළිඹයක් අඹන්න යෝජනා වෙලා තියෙනවා. ඒක මේ මහජනක කැමැත්තට සිද්ධ වෙන දෙයක්. ගිය මාසේ බෝඩින් ගාස් දෙන්න බැරි වුණානේ. මට තව සතියක් කල් දෙන්න. නෑ මේ ඕක මට නම් ඒ හැටි කාරණයක් නෙමෙයි. තරහ වෙන්න එපා මහත්තයෝ. මට ඔය වැඩේ කරන්න බැරුව යනවා. මොකක් කිව්වා? කරලා දෙන්න බැරි යනවා? බන්දුසේන අයියා තමයි දවසකටවත් මිනිහා. ඒක තමයි මම මේ කෙල්ලත් එක කිය හිටියේ. අපිවත් දැනගෙන උන්නේ නෑනේ මේ වගේ සමර්ථයෙක් කියලා. හරියට විශ්වකර්මයා වගේ නෙවෙයි. අපේ മന്ത്രിතුමා පන පිටින් ඉන්නවා වගේ වැඩේ තියෙන්න ඕන. තේරුණානේ? ඒ වැඩේ ඒ විදිහටම කරුණයි කියලා හිතා ගන්නකො වීරසිංහ මහත්තයෝ. අක්කට ඔය මොනවදෝ ඉගෙන ගන්න ඕනේ කියන්නේ. කම්පියුටරේ ඉංග්‍රීසි. අයියා කියනවා වාගේ ඒව ඉගෙන ගත්තම රස්සාවක් හොයාගන්න ලේසි. රස්සාවක් හොයාගන්න මොන මගුලකටද ඔය කරන්න බැරි මගුල් බාරගත්තේ? ආ? තාම වැඩේ ඉවර නෑනේ වීරසිංහ මහත්තයෝ. අතීතුමාගේ වැඩේ බෑ කිව්වා. මාළු කලාකාරයෙක් බෑම යකෝ. කොහොම? බෑන්න නැත්තේ. ඔව් බෑම. මාළු කලාකාරයා බෑම යකෝ. ඔය වීරසිංහ මහත්තයලා බැන යන ගානේ අපිට. හොයිට ඇහෙන්නේ නෑ? බලනවා වීරසිංහ. කොල්ලට හරි කෙල්ලට හරි ජොබ් එකක් ලෑස්ති කරලා දෙන්නම් කිව්වලු. ඒත් බෑ කියලානේ. වචනයක් කතා කරන්න එපා මැඩම්. වචනයක් කතා කරන්න එපා. මම මෙදා පාර තමයි ওই මිනිහට හොඳ පාඩමක් උගන්වන්නේ. වැස්සක් වැටුණු ගමන් කුස්සිය ඉවරයි. උඹ පන්සල් එනවා නම් පොල් අතු ටික වියලා ඉවරයක් කරලා දාලා වරේ. නැත්තම් ගෙදරට වෙලා ඉඳපන්. ඉතින් බලාගෙන ඉන්නේ. ඵලයන්. අනේ දෙයියනේ. දෙයියනේ. කවුද මේක කළේ? ළමයින්ගේ වැඩක් කිව්වන් පස්සේ නොගිහින් බෑනේ. මේ කො වීරසිංහ? මං යවුව සලෝන් එකට. මිනිස්සෙක් කරලා ගන්න ඉපේ. ඔන්න අයියේ දැන් නම් කාට කාටත් මාත් එක්ක සෙල්ලම්නම් කරන්න බෑ. මං හිතනොත් එහෙම වීරසිංහගේ බීමත් නතර කරනවා. මෙව්වා මේ සමහර මහජන නියෝජිතයෝ තම තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න බැරි වුණාම එවුන්ගේ ගෝල බාලයෝ ලව්ව කරවන දේවල්. මං කඩා වැටිලා නෑ හාමුදුරුවනේ. මේවා නෙමෙයි. තව දේවල් කෙරුවත් මං සැලෙන්නේ නෑ. ඔවුන් ඔය ගතියට අපි ගරු කරනවා බන්දුසේන උපාසක. මොලේ පාවිච්චි කරලා වැඩ කරන එක තමයි සුදුසු. එහෙමයි කියලා කරබාගෙන හිටියොතින් ඒකල ඇවිල්ලා අපේ ගෙවල් වල ඇඳන් උඩ නිදා ගන්නටත් බැරි නෑ නාලනි. එහෙම කරන්න තරම් උන්ට හයියක් නෑ අයියේ. ඔය හැමදාම മന്ത്രിගේ උෂ්ණ තියනකන් තමයි. ගොනෙක්ව වැඩකට දානකොට නාස්ලනුව තමන්ගේ අතේ තියාගෙනයි ගුණාවේ වැඩේට දාන්න ඕනේ. දැන් පේනවනේ ලිහලා දැම්මෙන් පස්සේ වෙච්ච දේ. කොහෙද ඉතින් මේ වීරසිංහලා ටිකක් කටේ ගාගත්තම කරන්නේ මොනවද කියන්නේ මොනවද කියලා දන්නේ නෑනේ. ඒකනම් ඉතින් මේකිගේ වැරැද්ද. එහෙමනම් ඉතින් මේ අපේ ගෙදර තවත් කෙල්ලෝ ඉන්නේ. කෝ මේ දක්වා කවදාවත් පාර හරස් කරලා තියෙනවද ඒක?
අනේද කියන්නේ. අපි දැනගන්න ඕනේ මිනිසුන්ව හරියට ආශ්‍රය කරන්න. බොරු පත්තිනි අම්මලා වෙන්න ගියාට තේරුමක් නැහැ. අනේ මන්ද. අම්මා අසනීපයකට බෙහෙත් ටිකක් ගන්නෙ නෑ. අයියට කලිසම් මහන්න සල්ලි යවනවා. අනේ මට ඒ ඇටි අසනීපයක් තියෙන එකක් ඈ. මම මෙහි ඉන්නන්නේ නැන්දේ. ඔය කිව්වේ මට පුළුවන් ද කියාපන් උඹව මෙහෙ තනියම දාලා ගිහින් සැනසille S2 පියාගෙන නිදාගන්න. ඔයාට මෙහි ඉන්න බෑනේ. අපි යන් ගෙදර. නෑ ඉතින්. මට මෙහි හුරුයිනේ. ඒක ඉතින් අපි නොදන්නවද බං කෙල්ලේ? කිව්වහම අහලා වරෙන් යන්න. උඹ හොයන්න ගම පුරා ඇවිදලා මගේ කකුල් කෙඩෙත්තු හැදිලා තියෙන්නේ. දැන් කවද්ද ඔයාගේ අක්කා සවාරි ගහලා ඉන්නේ? තාම දවසක් නම් කිව්වේ නෑ. ඒකත් එහෙමද? එයාට නම් ඉතින් මොකද? මං අර්නෝලිස් අයියගෙන් සල්ලි ටිකක් ඉල්ලලා දෙන්නම්. මාමට පුළුවන් නේ අපේ අයියට ගිහිල්ලා දෙන්න. නේ මන් දන්නේ. යමන්කෝ. මොකට හොම සහෝදරයද කියලා හිතනවා බං. උඹලා ගැන මෙලෝ හැංගීමක් නෑනේ එකට. බලහන්කෝ දවසක ඔක උඹලට තොකා පෙන්නන හැටි. දැන් පුළුවන් නම් ගිහින් ගේ ගිනි තියනවාකෝ. අකේ මේ පච්චමල්ල ලෙහලා මගෙන් මොනවත් දෙකක් අහගන්න එපා. තමුසර මොකද වෙලා තියෙන්නේ? මං තමුසගේ පන්තියට ගියා. ඔය කියන ඉංග්‍රීසි ටීචර්ත් හම්බුණා. අම්මගේ ඇඟේ මේ හොයාගන්න බැරි ලෙඩක් තියෙනවා. තමුසේ මේ එක එක අයක රස්තය දුයි ගහන්න තියාගෙන. තමුසර මොකද වෙලා තියෙන්නේ ඔය? මේ රෝහිණි තමුසේ මට ඇත්ත කියනවා. මොකද ඌත් එක්ක තියෙන පටලවිල්ල? තමුසට විකාරද? විකාර? මං අහගන්නම්කෝ වීරසිංහ අයියාගෙන්. මොකක්? යමු. මං ආව ඉස්කෝලේ ගාවට ඇරලවන්න. නැත්තම් අද වගේ හොඳ දවසක තරුණ වාට මොන හරි කැත කතාවක් කියයි. ඔය කාලකන්ණි කෙල්ලට මොකට මල් ගිහින් දෙනවද? මේ පදිංචියට එන්නවත් හිතන් ඉන්නවත් දන්නේ නැහැ. අනේ උන්ගේ හිතේවත් නැති දේවල් උඹේ හිතේ පුරවගෙන කෑ ගහන්න එපා. ඒ කෙල්ල ඊයේ හවස මෙහෙ ඇවිල්ලා අද උදේ විභාගයට යනවා කියලා අපි දෙන්නට කකුල් දෙක අල්ලලා වැඳලා ගියේ. ඔව් ඉතින්. අම්මලටත් අපිට වැඩි ඒකලනේ ලොකු. මම මේ එන්න කියලා පණිවිඩයක් යවුවේ ඔය කියන රැස්වීම් ටික මේ ප්‍රජාශාලාවේ තියන්න බැරි කමක් නෑ නේද කියලා මතක් කරලා දෙන්න. ඇයි අපේ හාමුදුරුවනේ? බෑ ඉතින් ඔය කියන උදවියට පන්සලට එනවා වගේ මේ ප්‍රජාශාලාවටත් යන්න බැරි කමක් නෑ නේව? ඒ වීරසිංහ මොලේ ඇති කතාවක් කියනෝයි. අපි බෙදන්නේ මේ අත්‍යවශ්‍ය හොඳ බඩු පාර්සලයක් මිසක් ඉගෙන පාර්සල් නෙවෙයි. හරි ඉතින්. ඕක දැන් පන්සලේ කරන්න එපා නම් කරන්න හොඳ තැනක් අයියම කියන්නකෝ. මේ වීරසිංහ තමුසේ හින්දයි මේ ඔක්කොම සිද්ධ වුනේ. ආ? තමුසේලා අර බන්දු සේනයක දෙට පැනලා කරපු බලු චණ්ඩි වැඩ හින්දයි මේ හැම වැඩක්ම අවුල් වුනේ. යකෝ එක එකාට පන්දන් අල්ලලා ජිප් එකේ නැගලා ඉස්සරහ ගියා කියලා තොපේ අයියා හිතාගෙන ඉන්නේ මහා ඒජන්ත හාමුදුරුවෝ කියලාද? පළයෝක නවත්තලා යන්කෝ. ඔයා යන්න නාල්නේ ගෙදර? අපි දෙන්නම යමු. කෝ පොඩ්ඩි. එයා ලොකු අම්මලා ගෙදර ගියානේ. අපිත් එක්ක හිටියද ඉතින් ඉගෙන ගන්නේ නැහැ කියන්නේ. නවතින්නම ගියාද? ඔව් බං. මේක හිටියොත් ඒකටත් ඉගෙන ගන්න නෑ. අපි මොකටද බය වෙන්නේ? අපි මේ ගම්වල මුල් පදිංචිකාරයෝ. නාලනි දන්නවනේ ජයපාලලා මෙහෙට ආවේ කොහොමද කියලා? මාන්ත්‍රියගේ පන්දන්කාරයෝ. අනේ අයියේ උනාට රණ්ඩුවට යන්න එපා. මං රණ්ඩුවට ගියේ නෑ නාලනි. මං උන්ට විස්තර කරලා දුන්නා විතරයි. අර ගම්පහ මහත්තයාගේ වැඩේට යන්නේ කවදද? ලබන සතියේ එනවා කීවනේ.
එක් කරගෙන යන්න. එහෙමද? ඒවත් ඉතින් වුවමනාවකට කෙරෙන වැඩ නෙවෙයිනේ බිසෝ මැනිකා. එහෙනම් බාරගත්තේ? ලොකු පුතාටත් සල්ලි ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වා නේද? ඉතින් අම්මේ බලන්නකො මිත්‍රපාල අයියා. එයාගේ වත්තේ වගා කරන දේවල් වලින් චන්ද්‍රපාල අයියාගේ කාරණාවලටත් සල්ලි යවනවා. නැන්දාගේ බෙහෙත් ගන්නවා. අක්කගේ පන්ති ගැනත් බලනවා. මටත් එහෙම කරන්න තිබුණා. මං විතරක් හිටියනා. මන් දන්න කොළඹ මහත්තයෙක් ආවා පෙරේදා පන්සලට. කොළඹ ගැන හොඳට දන්න කියන කෙනෙක්. මං උන්නැහිට කිව්වා උපාසක උන්නැහිගේ කැටයන් කලාව ගැන. උන්නැහි මට පොරොන්දුනා නේව. හොඳ මිලක් අරන් දෙන්න පුළුවන් තැනක් දෙකක් හොයලා දෙන්නම් කියලා. අනේ අපේ හාමුදුරුවනේ. තමුන්ගේ හැකියාව තුට්ටුවට දෙකට විකුණන එක හොඳ නෑනේ උපාසකුන්නැහි. මොනවා වුණත් වෙන කාටවත් ওই වැඩේ කරන්න බෑනේ. දෙයියොත් කලාකාරයෝ ඉස්සරහා දෑත් එකතු කරනවා. මොකද දෙයියන්ගේ චිත්‍ර අඳින්නෙත් පිළිම අඹන්නෙත් කලාකාරයෝනේ. කෝ කලාකාරින්ට අපේ රටේ තැන කෝ ඇගීම. මම මෙච්චර කියන එක උඹට තේරෙන්නේ නෑනේ. මම මේ විනෝද ගමනක් යනව නෙමෙයි. මන් නෙමෙයි අම්මේ. ගමේ මිනිස්සු එහෙම හිතන්නේ. ඕනෙහෙකුට ඕන දෙයක් කියන්න කියාපා. ඔය එක එකා නෙමෙයිනේ ඉස්සරහට උඹේ කාරණා කටයුතු කරන්නේ. මට නම් ඔය කිසි දෙයක් නැතුවට කමක් නැහැ. එතකොට උඹ කියන්නේ උඹට කන්න බොන්න ඕනෙත් නෑ කියලාද? අම්මා නැති වුණා මේ දේවල් හරියට ලැබෙනවා කියලාද? මං ගෙවන්නේ මොනතරම් අවාසනාවන්ත ජීවිතයක්ද කියලා ඇයි අම්මට තේරෙන්නේ නැත්තේ? උඹ කතා කරන්නේ හරියට මං උඹේ වෛරක්කාරියක් ගාන්න දාලානේ. අම්මේ කො මේ කොළ පුතේ මිලද කොහෙද පුතේ ඇවිලෙන්නේ? මේ පුතා උදේ හිට නැහිලා ඇවිල්ලා මෙහෙත් නැහින්න එපා. මේක මොන නැහිල්ලක්ද අම්මේ? අනික මේ අම්මට මේ දුම් ගැහිල්ල හොඳ නැහැ. ඔය පපුවේ මහන්සියෙන් වැඩ නොකර ඉන්න. ඔය කතා වෙන්නේ මම පන්ති ගමන නතර කරන්න වෙන්න. ඔබ මොකද ඉංග්‍රීසි ඉගෙන ගත්තයි කියලා කොළඹ රට දුවන්නේ? යවාපු සල්ලි මදි කියන්නේ. ඔය ආකාර සල්ලි කොහෙන් කියලා යවන්නද? එයා මේ කොල්ලෙක් එක්ක සම්බන්ධය පටන් අරන් අයියට කවුද කිව්වේ?